ආයුබෝවන් ආදරණීය දූ පුතේ අපි අද පුනරීක්ෂණ ටියුට් එකේ ඒ කියන්නේ අපි පුනරීක්ෂණ 4 කියන ටියුට් එකේ අපි දවසන් කරා 17 වෙනි ප්‍රශ්නේ දක්වා 18 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්න හදන්නේ. හරිද? ඒ කියන්නේ අපි සාම්ප්‍රදායික මාධ්‍ය කියන කොට සාකච්ඡා කළානේ. ඉතින් අද තියෙන්නේ අපිට ජනමාධ්‍ය කියන කොටස කතා කරන්න. අපි ඒක කතා කරමු. ප්‍රශ්න අංක 18 පිටුව 4 පෙරලා ගන්න ඔයගලගේ ටියුට් එකේ ජනමාධ්‍ය කෙටියෙන් හඳුන්වන්න ලියා ගන්න. ජනසන්නිවේදනයේ සඳහා යොදා ගන්නා මාධ්‍ය ජනසන්නිවේදනයේ සඳහා යොදා ගන්නා මාධ්‍ය ජනසන්නිවේදනයේ සඳහා යොදා ගන්නා මාධ්‍ය ජනමාධ්‍ය ලෙස හැඳින්වේ. ජනසන්නිවේදනයේ සඳහා යොදා ගන්නා මාධ්‍ය ජනමාධ්‍ය ලෙස හැඳින්වේ. මෙමගින් පොඩිය ලියන දරුවනේ හොඳ පේජ් ටිකක්. මෙමගින් අතිවිශාල ජනස්කන්ධයකට තොරතුරු ගෙන යා හැක. මෙමගින් අතිවිශාල ජනස්කන්ධයකට තොරතුරු ගෙන යා හැක. තොරතුරු ගෙන යා හැක. මුල් කාලීනව යුද තොරතුරු බෙදා හැරීම සඳහා භාවිතා කළ පුවත්පත ගුවන්විදුලිය වැනි මාධ්‍ය පසුව ජනමාධ්‍ය ලෙස වර්ධනය විය. පුවත්පත ගුවන්විදුලිය වැනි මාධ්‍ය පසුව ජනමාධ්‍ය ලෙස වර්ධනය විය. මුල් කාලීන යුද තොරතුරු සඳහා භාවිතා කළ පුවත්පත ගුවන්විදුලිය වැනි මාධ්‍ය පසුව ජනමාධ්‍ය ලෙස වර්ධනය විය. හරි. එච්චර තමයි නෝට් එක. ඒ කියන්නේ දැන් ජනසන්නිවේදනය කියලා කියන්නේ අතිවිශාල ජනස්කන්ධයක් තොරතුරු ලබා දෙන සන්නිවේදනයනේ. ඒ ජනසන්නිවේදනය සඳහා භාවිතා කරන මාධ්‍ය වලට තමයි ජනමාධ්‍ය කියලා කියන්නේ. රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් තමයි ප්‍රධාන ජනමාධ්‍ය දීප්තේ. හරි. ඒතර මේවා 20 වන සියවසේ තමයි බිහි වෙන්නේ. 19 වන සියවසේ අවසානයේ 20 වන සියවසේ තමයි බිහි වෙන්නේ. ඒතර පුවත්පත 19 වන සියවසේ බිහි වෙනවා. ඊට පස්සේ ආගම කාලේ 19 වන සියවසේ ගුවන්විදුලිය නමුත් මේ ජනමාධ්‍ය ලෙස වර්ධනය වෙන්නේ 20 වන සියවසේ. කියන්නේ ඔය පුවත්පත් ගුවන්විදුලි වගේ මාධ්‍ය මුල් කාලේ පළමු හා දෙවන ලෝක යුද්ධ වලට අදාළ තොරතුරු තමයි ප්‍රධාන වශයෙන් බෙදා හැරියේ. ඉතින් යුද්ධ ඉවර වුණාට පස්සේ අර ජෝන් රීඩ් කියන සාමිවරයා ඒ වරක් ප්‍රකාශ කරනවා මේ යුද්ධය අවසන් වුණාට පස්සේ මේ මාධ්‍ය ජනතාවට සාමාන්‍ය තොරතුරු ලබා දෙන්න පාවිච්චි කරන්න ඕනේ කියලා. තොරතුරු සම්පාදනය ප්‍රධාන වශයෙන්. ඒ අනුව තමයි රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් ජනමාධ්‍යයක් හැටියට ජනතාවට තොරතුරු දීම සඳහා යොදාගන්නේ. පැහැදිලිද? ඊළඟට 19 වෙනි ප්‍රශ්නය ජනමාධ්‍ය විශේෂතා මොනවාද කියලා අහනවා. ලියා ගන්න. 1. තාක්ෂණික මෙවලම් භාවිතය. හරි. රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් නිතරම තාක්ෂණික මෙවලම් භාවිතා කරනවා. ඊළඟට 2. ෂණික හා අඛණ්ඩත්වයකින් යුක්ත වීම. ෂණික හා අඛණ්ඩත්වයකින් යුක්ත වීම. ෂණිකයි කියන්නේ ඉක්මනින් තොරතුරු දෙන්න පුළුවන්. අඛණ්ඩයි නිරන්තරයෙන් තොරතුරු දෙනවා. පුවත්පත් උනත් අඛණ්ඩයිනේ දිනපතාම පුවත්පත් වෙළඳපොළට එනවනේ. 3. සංවිධානගත ආයතනික ව්‍යුහයකින් යුක්ත වීම. සංවිධානගත ආයතනික ව්‍යුහයකින් යුක්ත වීම. හරි. ඒ කියන්නේ දැන් රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් හැම වෙලාවෙම මේ ආයතනික ව්‍යුහය හරිම සංවිධානගතයි. නිවුස් නම් නිවුස් 6:55ට තියෙන්නේ මේ වෙලාවට. පත්තරේ නම් පත්තරේ උදේ 6:07 වෙනකොට පත්‍ර කඩේට එන්න බෑ. ඒ නිසා හොඳ සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕන. වාර්තාකරු තොරතුරු දීමේ ඉඳලා හරි වෙළඳපොළට පුවත්පත් පැමිණීම දක්වා හොඳ සංවිධාන ක්‍රියාවලිය, සංස්කරණ ක්‍රියාවලිය, උපසංස්කාර ක්‍රියාවලිය, මුද්‍රණ ක්‍රියාවලිය, බෙදා හැරීම් ක්‍රියාවලිය මෙතන වැඩ ගොඩක එකතුවක් හැටියට තමයි පත්තරයක් එහෙම නැත්නම් රූපවාහිනියක් ගුවන්විදුලියක් ග්‍රාහකයා අතරට එන්නේ. ඒකට අපි කියනවා සංවිධානගත ආයතනික ව්‍යුහය කියලා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය හතරවෙනි කාරණය වෘත්තීය සංවේදකයන් දක්නට ලැබීම.
වෘත්තීය sannivedakayin දක්නට ලැබීම. වෘත්තීය sannivedakayin දක්නට ලැබීම කියන්නේ රැකියාවක් විදියටම මාධ්‍යවේදීන්, මාධ්‍යකරුවන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ ශිල්පීන්, නිවේදක නිවේදිකාවන් එහෙම වෘත්තීය මාධ්‍යවේදීන් පිරිසක් විසින් තමයි මේ මාධ්‍ය පවත්වාගෙන යන්නේ. ඊළඟට 5 බහුවිධ දොරටුපාලක ක්‍රියාවලියක් දක්නට ලැබීම. 5 බහුවිධ දොරටුපාලක ක්‍රියාවලියක් දක්නට ලැබීම. බහුවිධ දොරටුපාලක ක්‍රියාවලියක් දක්නට ලැබීම. ඒ කියන්නේ දරුවනේ දොරටුපාලක ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ සංදේශ තෝරගන්න, ඒවා සංස්කරණය කරන්න, හරිද? සංදේශවල තියෙන සමහර කාරණා ඉවත් කරන්න, ওই විදිහට කිසියම් සංස්කරණ ක්‍රියාවලියකින්, තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් අනවශ්‍ය දේවල් ඉවත් කරලා තවත් දේවල් එකතු කරලා එහෙම ක්‍රියාවලියකින් පස්සේ තමයි අපි ගාවට ඕනම සංදේශයක් එන්නේ රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් හෝ පුවත්පතින් සංස්කරණය කරන දේවල්. ඒතර ඒකට කියනවා සංස්කරණ ක්‍රියාවලියක් තියෙනවා කියලා. ඒ සංස්කරණ ක්‍රියාවලියට අපි දොරටුපාලක ක්‍රියාවලිය කියලා කියන මොකද ඒ සංස්කාරකවරුන්ගේ අභිමතය පරිදි තමයි තොරතුරු සංදේශයක් වෙන්න නිවුස් එකක් වෙන්න පුළුවන්, ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන් අපි අතරට එන්නේ. තෝරා ගැනීමකට ලක් වෙලා. ඒ තෝරා ගන්න පුජ්‍යලවන්ට කියනවා දොරටුපාලකයෝ කියලා. ඒ නිසා අපි කියනවා මේකට දොරටුපාලක සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා කියලා. 6 වෙනි කාරණය බහුවිධ ග්‍රාහකත්වයකින් යුක්තය. බහුවිධ ග්‍රාහකත්වයකින් යුක්තය. බහුවිධ ග්‍රාහකත්වයෙන් යුක්තය. ඒ කියන්නේ විවිධ ස්වරූපයේ ග්‍රාහකයෝ ඉන්නවා කියන එක. බහුවිධ ග්‍රාහකත්වයෙන් යුක්තය. ඊළඟට 7 ප්‍රමාදිත ප්‍රතිපෝෂණයක් දක්න ලැබේ. ප්‍රමාදිත ප්‍රතිපෝෂණයක් දක්න ලැබේ. ප්‍රමාදිත ප්‍රතිපෝෂණයක් දක්න ලැබේ. ඒතකොට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ එවලෙම දක්වන්න අමාරුයි. ගොඩක් වෙලාවට එවලෙම දක්වන්න පුළුවන් වුණත් මිනිස්සු එහෙම දක්වන්නේ. සාමාන්‍ය ජනමාධ්‍ය වල ප්‍රතිචාර දක්වනකොට ඉතා සීමිත පිරිසක් පමා වෙලා ප්‍රතිචාර දැක්වීම තමයි ස්වභාවය. හරි? අවසාන එක බොහෝ විට වාණිජත්වයේ පදනම් කර ගනී. බොහෝ විට වාණිජත්වයේ පදනම් කර ගනී. බොහෝ විට වාණිජත්වයේ පදනම් කර ගනී. හරි? ඒ කියන්නේ දරුවනේ ගොඩක් වෙලාවට මේක මුදල් මූලික ක්‍රියාවලියක්. හරි? රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලි ඔක්කොම වාණිජ ක්‍රියාවලියක් නේ. හරිද? හොඳයි. 20 වෙනි ප්‍රශ්නයට ජනමාධ්‍ය කාර්ය නම් කරන්න. ජනමාධ්‍ය කාර්ය නම් කරන්න. ලියා ගන්න පළවෙනි එක සුපරීක්ෂණය. දෙවෙනි පේජේ ලියන්න අර්ථකථනය. සුපරීක්ෂණයේ අර්ථකථනය සහ සම්බන්ධය සමාජානු යෝජනය. සුපරීක්ෂණයේ අර්ථකථනය සහ සම්බන්ධයේ සමාජානු යෝජනය. දැන් මේ කාරණා හතර තියෙන්නේ යුනෙස්කෝ සංවිධානය තමයි මේ කාරණා හතර ඉදිරිපත් කරන්න. අර යුනෙස්කෝයේ අපි කලින් කතා කරා මේ කෘතියක් ගැන මිනිවොයිස් වන් වර්ල්ඩ් කියලා මේ කෘතිය තමයි තියෙන්නේ. එතන ඕනනම් සංග්‍රහ බරහන් දා ඉදිරියෙන් දාගන්න යුනෙස්කෝ සංවිධානය කියලා. සුපරීක්ෂණයේ අර්ථකථනය සහ සම්බන්ධයේ සමාජානු යෝජනය. හරි? මෙයාට විස්තර ඕනේ නම් මේක අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් විදිහට ඔයගොල්ලන්ට විභාගෙදී ආනවා. සුපරීක්ෂණය කියන්නේ සමාජීය පාරිසරික විවිධත්වයන් පිළිබඳ සුපරීක්ෂණය සිටීම. අර්ථකථනය කියන්නේ සමාජීය යම් යම් සිද්ධි පිළිබඳව අර්ථකථන පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම. සහ සම්බන්ධය කියන්නේ සමාජයේ පුජ්‍යයන් ආයතන සංවිධානත් එක්ක මිනිස්සුන්ගේ සම්බන්ධයක් ඇති කිරීම. සමාජානු යෝජනය කියන්නේ ඒතර මිනිස්සු සමාජයේ හැසිරෙන ආකාරය පිළිබඳ මිනිස්සුන්ට අවබෝධයක් ලබා දීම. හරි නේද? ඊට පස්සේ තව රූල් හතරක් තියෙනවා. ඒක ලියන්න තවත් කාරණා හතරක් තියෙනවා. ඒකටම අධ්‍යාපනික කාර්ය, අධ්‍යාපනික කාර්ය, තොරතුරු සම්පාදන කාර්ය, තොරතුරු සම්පාදන කාර්ය, පෙළඹවීමේ කාර්ය, වෙළඳ දැන්වීම වගේ දේවල්, පෙළඹවීමේ කාර්ය, පෙළඹවීමේ කාර්ය, විනෝදාස්වාදන කාර්ය, විනෝදාස්වාදන කාර්ය, විනෝදාස්වාද සම්පාදන කාර්ය. හරිද? හරි. පැහැදිලි නේද? ඔය තමයි ජනමාධ්‍යයේ මූලික කාර්යයන් ටික. ඒතකොට යුනෙස්කෝයේ කාර්යයන් ටිකයි සාමාන්‍ය පොදු කාර්යයන් ටිකයි ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන. ඔය යුනෙස්කෝ කාර්යයන් ටිකට රචනාමය ප්‍රශ්න එන්න පුළුවන් නිසා විස්තර ලියන්නත් පුළුවන් වෙන්න ඕන. හරි? ඉතින් දැන් අපේ පන්ති වල සහභාගී වෙන දරුවන් නම් ඔයාලට දැන් තුන්වෙනි රිවිෂන් එක දැන් මේ දෙවෙනි රිවිෂන් එකනේ මේ අර්ධ ව්‍යුහගත ප්‍රශ්නයන් ඊට පස්සේ ඊළඟ රිවිෂන් එකේදී ව්‍යුහගත ප්‍රශ්න තියෙනවා. මේ රචනාමය ප්‍රශ්න තියෙනවා. නේද? රචනාමය ප්‍රශ්න වලදී ඔයගලන්ට හැම එකකටම අදාළ නෝට් කියලා දෙනවා සහ නෝට් ලියන්නත් දෙනවා අවශ්‍යයට.
21 ප්‍රශ්නය ජනමාධ්‍ය කාර්ය පිළිබඳ ලැස්සෙල්ගේ අදහස්. දැන් ජනමාධ්‍ය කාර්යයන් පිළිබඳව හැරලැස්සෙල් අදහස් දක්වනවා. ජනමාධ්‍ය කාර්යයන් පිළිබඳව විල්බර්ෂාම් අදහස් දක්වනවා. හැරලැස්ගේ අදහස් තුනක් අපේ සිලබස් එකේ තියෙනවා. එක ලියා ගන්න. සුපරීක්ෂණය. එක සුපරීක්ෂණය. එක සුපරීක්ෂණය. දෙක ප්‍රවෘත්ති ලෝපුරා බෙදා හැරීම. දෙක ප්‍රවෘත්ති ලෝපුරා බෙදා හැරීම. සුපරීක්ෂණය කියන්නේ කලින් කිව්ව සුපරීක්ෂණ කාර්යම තමයි. දෙක ප්‍රවෘත්ති ලෝපුරා බෙදා හැරීම. ප්‍රවෘත්ති බෙදා හැරීම, තොරතුරු බෙදා හැරීම, නිවුස්. තුන අවසාන එක ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. එයා ඒ විදිහට තමයි කියන්නේ. ඉතින් ග්‍රාහක මතය කියලා කිව්වම වඩා හොඳයි. නමුත් එයා කියන එක අපි ලියන්නේ ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩගැස්වීම. හරි? ඒ කියන්නේ ජනමාධ්‍ය ග්‍රාහකයන්ගේ මත අදහස් හැඩගස්වන්න ජනමාධ්‍ය ක්‍රියා කරනවා කියන එක තමයි එකකින් අදහස්. හරි? ඊළඟට අහන ප්‍රශ්නයක් 22. ජනමාධ්‍ය කාර්ය පිළිබඳ විල්බර්ෂාම්ගේ අදහස් නම් කරන්න කියලා නේද? විල්බර්ෂාම්ගේ අදහස්. එක ලියා ගන්න. ආරක්ෂකයෙකුගේ භූමිකාව. ආරක්ෂකයෙකුගේ භූමිකාව. ආරක්ෂකයෙකුගේ භූමිකාව. දෙක සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. දෙක සාකච්ඡා මණ්ඩපයක භූමිකාව. ඒ කියන්නේ සමාජය ආරක්ෂා කරන්න ජනමාධ්‍ය ක්‍රියා කරන්න ඕනේ කියලා. පහුගිය දවස්වල දිගටම කතා කරේ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ඒ වගේ. ඊට පස්සේ සාකච්ඡා මණ්ඩපයේ භූමිකාව. යම් දේවල් පිළිබඳව සමාජය තුළ සම්මාදයක් සාකච්ඡාවක් ඇති කරනවා. පරිසරය පිළිබඳව මේ දවස්වල සමාජය තුළ සම්මාදයක් සාකච්ඡාවක් ඇති කරන්න මූලික වෙලා තියෙනවා ජනමාධ්‍ය. ජනමාධ්‍ය වලටත් වැඩිය සමාජ මාධ්‍ය. හැබැයි ජනමාධ්‍යයේ කාර්යයක් තමයි ඒ විදිහට යම් දේවල් පිළිබඳව සමාජ සම්මාදයක් ඇති කිරීම. ඊළඟට තුන්වෙනි කාරණය ගුරුවරයෙකුගේ භූමිකාව. ගුරුවරයෙකුගේ භූමිකාව. ඒ ගුරුවරයෙකුගේ භූමිකාව කියන්නේ අර අධ්‍යාපනික කාර්යය තමයි. පැහැදිලිද ඔයාලට? හරි? ආරක්ෂකයෙකුගේ භූමිකාව, සාකච්ඡා මණ්ඩලයේ භූමිකාව, ඊපස්සේ ගුරුවරයෙකුගේ භූමිකාව. හරි. ඊට පස්සේ දරුවනේ 23 වෙනි ප්‍රශ්නය. ජනමාධ්‍ය ඉටු කරන වෙනත් කාර්යයන් මොනවද කියලා. තවත් මොන හරි කාර්යයන් තියෙනවා කියලා අහන්න. හරි? ලියා ගන්න එක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබළෙකුගේ භූමිකාව. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබළෙකුගේ භූමිකාව. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුරසෙබළෙකුගේ භූමිකාව. right? ඒ කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ආරක්ෂා කිරීම සඳහා ජනමාධ්‍ය ක්‍රියා කරන්න ඕන කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ආරක්ෂා කරන්න ජනමාධ්‍ය මැදිහත් වෙනවා කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. පැහැදිලිද? දෙවෙනි කාරණය සමකාලීන සමාජ විඥානය හඳුනා ගැනීමට උපකාරී වීම. සමකාලීන සමාජ වේගය වැඩිද මං කියනවා. සමකාලීන සමාජ විඥානය හඳුනා ගැනීමට උපකාරී වීම. හඳුනා ගැනීමට උපකාරී වීම. හරි? හඳුනා ගැනීමට උපකාරී. ඒ කියන්නේ යම් කාලයක ඒකට සමකාලීන ඒ කාලේ හරි මේ කාලේ ඒ කියන්නේ දැන් යම් කිසි ජනමාධ්‍ය සංදේශයක් තියෙන කාලේ නිර්මාණය වෙච්ච කාලේ මිනිස්සු හිතපු ආකාරය අඳුනා ගැනීම සඳහා අපිට ජනමාධ්‍ය උදව් වෙනවා කියන එක. උදාහරණයක් ගත්තොත් මේ දවස්වල නිවුස් වලින් මේ දවස්වල මිනිස්සු හිතන ආකාරය පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. හරි? ටීවී එකේ පෙන්වනවා නම් 1970 දශකයේ මොන හරි වැඩසටහනක් 70 දශකයේ චිත්‍රපටයක් ඒතර 70 දශකයේ සමකාලීන තත්ත්වයන් සහ තමකාලීනව මිනිස්සු හිතපු ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන් ඒ නිර්මාණ වැළීම තුලින්. ඒකට අපි කියනවා සමකාලීන සමාජ විඥානය හඳුනා ගැනීමේ හැකියාව කියලා. ඊට පස්සේ දරුවනේ ලියා ගන්න තුන්වෙනි කාරණය. ග්‍රාහක රසඥතාව පුළුල් කිරීමට සහාය වීම. ග්‍රාහක රසඥතාව පුළුල් කිරීමට සහාය වීම. ග්‍රාහක රසඥතාව පුළුල් කිරීමට සහාය වීම. ඒ කියන්නේ ජනමාධ්‍ය වලට පුළුවන්ලු ග්‍රාහකයාගේ රසවින්දන හැකියාව ඉහළ නම්වන්න. ටෙලි නාට්‍ය, චිත්‍රපට, ගීත, සංගීතමය වැඩසටහන්, නේ? නාට්‍ය වැඩසටහන්, කලාත්මක වැඩසටහන්. හරි? ওই වැඩසටහන් හරහා ග්‍රාහක රසඥතාව ඉහළ නම්වන්න පුළුවන්. හරි? මේ සාමාන්‍ය ජනමාධ්‍ය ලිටු ගන්න තව කාර්යයක් තමයි ඒක. දැන් මේ වගේ කාර්යයන් ඉතින් ඔය
ගොඩක් FM නාලිකා වලින් ගොඩක් පෞද්ගලික රූපවාහිනී නාලිකා වලින් ඉටුවීම සම්බන්ධ ගැටලු තියෙනවා. නමුත් මේවා තමයි ඉටු කරන්න ඕන කාර්යයක්. රසඥතාව වගේ දේවල් සාමාන්‍යයෙන් අද නම් කරන්නේ ඔකේ අනිත් පැත්තනේ. රසඥතාව මොට කරන එකනේ කරන්නේ. නේද? අවසාන එක ලියා ගන්න. ඥාන වර්ධනය සඳහා උපකාරී වීම. ඥාන වර්ධනය සඳහා උපකාරී වීම. ඥාන වර්ධනය සඳහා උපකාරී වීම. ඒ කියන්නේ මිනිසුන්ගේ ඥානය, මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා උපකාරී වෙනවා කියන එක. හරි? හොඳයි. ඊට පස්සේ අපි යමු 24 වෙනි ප්‍රශ්නෙට. සංග්‍රහවලට අදාළ ලක්ෂණ නම් කරන්න කියලා තියෙන්නේ. දැන් ඔන්න අපි ජනමාධ්‍ය ගැන පොදුවේ කතා කරා. ජනමාධ්‍ය ගැන පොදුවේ කතා කරා. දැන් අපි කතා කරන්න හදන්නේ ජනමාධ්‍ය වල එක ප්‍රභේදයක් ගැන. සංග්‍රහ ජනමාධ්‍ය හැටියට ගන්නවා අපි. රූපවාහිනී, ගුවන්විදුලිය, පුවත්පත් සංග්‍රහ. එය හතර අපි ප්‍රධාන ජනමාධ්‍ය හැටියට ගන්නවා. ලියා ගන්න සංග්‍රහවලට අදාළ ලක්ෂණ 1 ඉලක්කගත පාඨක පිරිසක් සිටි. ඉලක්කගත පාඨක පිරිසක් සිටි. ඉලක්කගත පාඨක පිරිසක් සිටි. හරි? ළමා ඉලක්කගත පාඨක නෙමෙයි, ඉලක්කගත ග්‍රාහක පිරිසක් නේ. පාඨක නෙමෙයිනේ. ඉලක්කගත ග්‍රාහක පිරිසක් සිටි. ග්‍රාහක කියලා හදාගන්න එක. ළමා ග්‍රාහකයෝ වෙන්න පුළුවන්, තරුණ ග්‍රාහකයෝ වෙන්න පුළුවන්, කාන්තාව ග්‍රාහකයෝ වෙන්න පුළුවන්, වැඩිහිටිය අය වෙන්න පුළුවන්. හරි? අපි තුමු පරිගණක කියලා සංග්‍රහයක් තියෙනවනේ. පරිගණක සංග්‍රහයේ ග්‍රාහකයා පරිගණක පිළිබඳව ඉගෙන ගන්නයි. හරි? හරි? භාවනා කියලා සංග්‍රහයක් තියෙනවනේ. ඒ භාවනා කියලා සංග්‍රහයේ ග්‍රාහකයා තරුණ තරුණියෝ. පැහැදිලිද? ගෝ කියලා සංග්‍රහයක් තියෙනවනේ. මේ ලංකාදීප ආයතනයේ මුද්‍රණය කරන මනහර කියලා සංග්‍රහයක් තියෙනවනේ. දැනුම ලබා ගන්න දැනුම සොයන අයගේ සංග්‍රහයක් තමයි දැනුම කියන්නේ. මුතුහර කියලා සංග්‍රහයක් තියෙනවනේ. ඒක පොඩි දරුවන්ගේ. දෙසතිය කියලා සංග්‍රහයක් තියෙනවනේ. ඒක ටිකක් වැඩි හිටි. හරි? සමාජය ගැන උනන්දුවක් තියෙන අය තමයි දෙසතිය වගේ සංග්‍රහ කියනවා. ඔන්න ඒ විදිහට සංග්‍රහවල ඉන්නවා ඉලක්කගත ග්‍රාහකයෝ. හරිද? ඔය ඉලක්කගත පාඨකයා කිව්වත් හරිනේ. ඉලක්කගත පාඨකයා හරි කියවන කෙනා පාඨකයා නේ. හරි. පාඨකයා වෙන්න පුළුවන්, ග්‍රාහකයා වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හොඳයි. දෙවෙනි එක වාරානුකූලව නිකුත්වේ. වාරානුකූලව නිකුත්වේ. වාරානුකූලව නිකුත්වේ. වාරානුකූලව නිකුත් වෙන කියන්නේ මොකද්ද? මේ යම් කාලයකට වතාවක්. ඒ කියන්නේ සති දෙකකට වතාවක්, සති හතරකට වතාවක්, ඒ කියන්නේ මාසපතා, ඊට පස්සේ මාස දෙකකට, මාසික, ද්විමාසික, ත්‍රිමාසික, මාස 6කට වතාවක්, එහෙනම් අවුරුද්දකට වතාවක්. එහෙමත් සංග්‍රහ දිනවා. දැන් උපාලි පුවත්පත් සමාගම විසින් බුදුමග කියලා සංග්‍රහයක් නිකුත් කරනවා. මම හිතන්නේ ඒක වෙසක් පොයට තමයි නිකුත් වෙන්නේ. එතකොට ඒක අවුරුද්දකට වතාවක්. වෙසක් පහන කියලා සංග්‍රහයක් තියෙනවා. ඒකත් අවුරුද්දකට වතාවක්. ඒ විදිහට අර අවුරුද්දකට වතාවක් නිකුත් වෙන සංග්‍රහයක් තියෙනවා. ගොඩක් සංග්‍රහ සාමාන්‍යයෙන් මාසිකව තමයි පළ වෙන්නේ. මාස 3කට වතාවක් පළ වෙන වෙලුත් තියෙනවා. හරි? ඒකට කියනවා වාරානුකූලව කියලා. හරිද? තුන්වෙනි එක විවිධ ශේෂ්ත්‍ර ඉලක්ක කරගෙන නිකුත් වේ. විවිධ ශේෂ්ත්‍ර ඉලක්ක කරගෙන නිකුත් වේ. විවිධ ශේෂ්ත්‍ර ඉලක්ක කරගෙන නිකුත් වේ. හරි? විවිධ ශේෂ්ත්‍ර ඉලක්ක කරගෙන නිකුත් වේ. දරුවනේ විවිධ ශේෂ්ත්‍ර ඉලක්ක කරගන්නවා කියන්නේ මොකද්ද? සමහර සංග්‍රහ ළමා, සමහර සංග්‍රහ කාන්තා, සමහර ඒවා ආගමික, සමහර ඒවා පාරිසරික, සමහර සංග්‍රහ සෞඛ්‍ය නේ. වෛද්‍යවරයා කියලා සංග්‍රහයක් තියෙන එක සෞඛ්‍ය. පරිගණක කියලා සංග්‍රහයක් තියෙන එක අධ්‍යාපන. මුතුහාර කියලා සංග්‍රහයක් තියෙන එක ළමා හා අධ්‍යාපන නේද? ඔය විදිහට සංග්‍රහවල මේ ශ්‍රේෂ්ඨ නියෝජනය කරනවා. අවසාන එක තියා ගන්න. කාලයක් පරිහරණය කළ හැකියි. කාලයක් පරිහරණය කළ හැකියි. කාලයක් පරිහරණය කරන්න පුළුවන්ලු. මේක කාලයක් පරිහරණය කරන්න පුළුවන්. සංග්‍රහයක් එහෙමනේ. සමහර වෙයි ඉස්සෙල් තිබුණා රස වාහිනී කියලා සංග්‍රහයක්. හරිද? ඒ සංග්‍රහ මේ 1950 ගණන් වල 60 ගණන් වල දින තාම තියෙනවා. සංග්‍රහවල පත්‍රය වගේ දවසින් මේ කල්ලිකුත් වෙන්නේ නැහැ. ඒක කාලයක් තියාගන්න පුළුවන්. ඒවයි වටිනා ලිපිනේ තියෙන්නේ. ඒකට කියනවා කාලයක් තියාගන්න පුළුවන් කියලා. හරි. 25 වෙනි ප්‍රශ්නෙට යමු දරුවනේ. ගුවන් විදුලියට අදාළ ලක්ෂණ නම් කරන්න කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. අපි සංග්‍රහ ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි ගුවන් විදුලිය කතා කරනවා. ඊට පස්සේ පුවත්පත කතා කරනවා. ඊට පස්සේ රූපවාහිනිය කතා කරනවා. මේ ලක්ෂණ ටික බලාගෙන ඉන්නවා. ලක්ෂණ හොඳින් මතක තියෙනවා.
විභාගයේදී නිශ්චිත ප්‍රශ්න තමයි මේ ලක්ෂණ අහන එක. ගුවන් විදුලියට අදාළ මූලික ලක්ෂණ 4ක් විස්තර කරන්න. රූපවාහිනියට අදාළ මූලික ලක්ෂණ 4ක් නම් කරන්න. රූපවාහිනියට අදාළ මූලික ලක්ෂණ 4ක් නම් කර දෙකක් විස්තර කරන්න. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ පොයින්ට් ඔක්කොම මතක තියෙන්න ඕන. 25 ගුවන් විදුලියට අදාළ ලක්ෂණ නම් කරන්න. කියන්නේ එක ක්ෂණික මාධ්‍යයකි. එක ක්ෂණික මාධ්‍යයක්. ක්ෂණික මාධ්‍ය. ඒ කියන්නේ ක්ෂණිකව තොරතුරු දෙන්න පුළුවන් කියන එකේ අදහස. දෙක ශ්‍රව්‍ය මාධ්‍යයක්. කනට ඇහෙන මාධ්‍යයක් නේ. ඒ නිසා ඒකට කියනවා ශ්‍රව්‍ය මාධ්‍යයක් කියලා. ශ්‍රව්‍ය මාධ්‍යයක්. ඊළඟට විද්‍යුත් මාධ්‍යයක්. විද්‍යුත් මාධ්‍යකි. එහෙම එන්න ඕන. හොඳයි. විද්‍යුත් මාධ්‍යකි. ඒ කියන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන මාධ්‍යයක්. ඒකට කියනවා විද්‍යුත් මාධ්‍යයක් කියලා. ඊළඟට 4 පුළුල් කලාපයක් ආවරණය කරයි. පුළුල් කලාපයක් ආවරණය කරයි. නේද? ඒ කියන්නේ විශාල ප්‍රදේශයකට එකවර තොරතුරු ගෙන යන්න පුළුවන් කියන එක තමයි පුළුල් කලාපයක් ආවරණය කරයි කියලා කියන්නේ. පස්වෙනි කාරණය 4 පුළුල් කලාපයක් ආවරණය කරයි. පස්වෙනි කාරණය සරල ජංගමශීලී මාධ්‍යයකි. සරල ජංගමශීලී මාධ්‍යයකි. ඒ කියන්නේ දරුවනේ අරගෙන යන්න පුළුවන් මේක. ඒකට කියනවා ජංගමශීලී බව. සරලයි මේකනේ. ඒක අර පරිගණකයක් වගේ එහෙම නැත්නම් මේ මොබයිල් ෆෝන් එකක් වගේ ලොකු තාක්ෂණයක් ඕනේ ඕන් කරා channel මාරු කරා. හරි සරලයි ඒක. ඒකට කියනවා සරල මාධ්‍යයක් කියලා. ඒක අරගෙන යන්න පුළුවන්. හේනට අරගෙන යන්න පුළුවන්. ගරාජ් එකට අරගෙන යන්න පුළුවන්. හරි. බස් එකෙත් අය කරලා තියෙනවා ගුවන් විදුලි යන්ත්‍ර. හරි. ඊළඟට 6 වරකදී වටහාගත හැකි පරිදි සංදේශ ග්‍රාහකගත කරයි. වරකදී වටහාගත හැකි පරිදි සංදේශ ග්‍රාහකගත කරයි. වරකදී වටහාගත හැකි පරිදි සංදේශ ග්‍රාහකගත කරයි. හරි. ඒ කියන්නේ දැන් එකවරයි ඇහෙන්නේ ආයෙ අහන්න බෑ. දැන් මේ වීඩියෝ එක නම් ආයෙ බලන්න පුළුවන් නේ. ගුවන් විදුලියෙන් බෑ. ඇහුවොත් තමයි ඉතින්. ආයෙ කිව්වොත් තමයි අහන්න වෙන්නේ. ඒසක පාරම අහගන්න ඕනේ නේද? ඊළඟට විවිධ අන්තර්ගත 7 විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයකි. විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයකි. විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයකි. හරි. ඒතර ගුවන් විදුලියේ එක එක අන්තර්ගතයන් තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රවෘත්ති වැඩසටහන් තියෙනවා, සංගීතමය වැඩසටහන් තියෙනවා, විනෝදාත්මක වැඩසටහන් තියෙනවා, ගුවන් විදුලි නාට්‍ය තියෙනවා. හරිද? සංවාදමය වැඩසටහන් තියෙනවා, රසවින්දන වැඩසටහන් තියෙනවා. අන්න ඒ විදිහට එක එක වැඩසටහන් වල එක එක අන්තර්ගතය තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්න 8 වෙනි කාරණය. සරල භාෂාවක් භාවිතාවට මාධ්‍ය. සරල භාෂාවක් භාවිතාවට මාධ්‍ය. සරල භාෂාවක් භාවිතාවට මාධ්‍ය. ගුවන් විදුලියේ සරල භාෂාවක් තමයි භාවිතා වෙන්නේ. මොකද සරල භාෂාවක් භාවිතා වෙන්නේ? සරල භාෂාවක් භාවිතාවට මාධ්‍ය. ඒ කියන්නේ දැන් ගුවන් විදුලිය ළමා, වැඩිහිටි, බාල, තරුණ මාළු ඕන කෙනෙකුට දාලා තියෙනවනේ. ඒතර ඕන කෙනෙකුට හරිද? ඕන කෙනෙකුට මේක අහලා තේරුම් ගන්න පුළුවන් විදිහට භාෂාව සරලයි. ගුවන් විදුලිය එහෙමනේ. ඔයගොල්ලෝ අහලා බලන්නකෝ. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න බලන්න හරි සරල භාෂාවක් තියෙනවා. අවසාන එක කියන පරිකල්පනීය මාධ්‍යයකි. අවසාන එක ලියන්න පරිකල්පනීය මාධ්‍ය. පරිකල්පනීය මාධ්‍ය කියන්නේ චිත්ත රූපම ආවනවා. දැන් ගුවන් විදුලිය නිවේදකයෝ හරි නාට්‍ය ශිල්පියෝ හරි කවුරුත් අපිට පේන්නේ නැහැ. හරි? අපිට පේන්නේ නැති නිසා මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා ඒ කියන දේ මවා ගන්න. අපි හිතමු දැන් ඔන්න දලදා පෙරහැර කියලා මේ දලදා පෙරහැර විකාශය කරනවා කියලා ගුවන් විදුලියේ. ඒතර කියන විදියට අපිට සිද්ධ වෙනවා දලදා පෙරහැර මවා ගන්න. ඒතර නිවේදකයා දක්ෂ වෙන්න ඕන දලදා පෙරහැර මැවෙන ආකාරයට පරිකල්පනීය ලෙස කියන්න. ඒතර අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ සම්බන්ධව චිත්‍ර රූපයක් මවා ගන්න. පේන්නේ නැති නිසා. නේද? ඒතර ඒකට කියනවා පරිකල්පනීය මාධ්‍යයක් කියලා. ඊට පස්සේ අපි යමු 26 වෙනි ප්‍රශ්නෙට. රූපවාහිනී මාධ්‍ය ලක්ෂණ නම් කරන්න. 1 ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි.
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. විද්‍යුත් මාධ්‍යයකි. දෙවෙනි එක විද්‍යුත් මාධ්‍ය. ශ්‍රව්‍ය දෘශ්‍යයෙන් රූපවාහිනිය ඇහෙනවා පේනවා. දෙක විද්‍යුත් මාධ්‍යයකි. ඒ කියන්නේ විදුලි බලය අවශ්‍ය වෙනවා පාවිච්චි කිරීම සඳහා. ඒකට කියන විද්‍යුත් මාධ්‍ය කියලා නේද? 3 ආකර්ෂණීය මාධ්‍යයකි. ආකර්ෂණීය මාධ්‍යයක් කියන දරුවනේ දැන් අනිත් මාධ්‍යයන්ට වැඩිය සාපේක්ෂව රූපවාහිනියට පුළුවන් ග්‍රාහකයා ආකර්ෂණය කරගන්න ළඟ වාඩි කරව ගන්න පුළුවන්. ඒ වැඩසටහන් වල ස්වභාවය අනුව. ගුවන් විදුලියටයි පුවත්පතටයි වැඩිය ආකර්ෂණීය රූපවාහිනිය. හරි. 4 වෙනි කාරණේ කියන්න. සංකීර්ණ තාක්ෂණයක් සහිත මාධ්‍යයකි. 4 වෙනි කාරණේ ලියන්න. සංකීර්ණ තාක්ෂණයක් සහිත මාධ්‍යයකි. සංකීර්ණ තාක්ෂණයක් සහිත මාධ්‍යයකි. හරි. සංකීර්ණ තාක්ෂණයක් සහිත මාධ්‍යයකි. තාක්ෂණය සංකීර්ණයිනේ රූපවාහිනිය. ඊළඟට විධිමත් ආයතනගත සංවිධානගත ව්‍යුහයකින් යුතු මාධ්‍යයකි. විධිමත් ආයතනගත සංවිධාන ව්‍යුහයකින් යුතු මාධ්‍යයකි. විධිමත් ආයතනගත සංවිධාන ව්‍යුහයකින් යුතු මාධ්‍යයකි. විධිමත් ආයතනගත සංවිධාන ව්‍යුහයකින් යුතු මාධ්‍යයකි. හරි. ඊට පස්සේ දරුවනේ ඊළඟ කාරණය ඒ කියන්නේ රූපවාහිනියේ ගුවන් විදුලියත් එහෙම තමයි හැබැයි. ඒකට තොන ඔය ලක්ෂණ දාන්න පුළුවන් විධිමත් ආයතනගත ව්‍යුහයක් තියෙනවා නේද? ඒක සංකීර්ණ තාක්ෂණයක් භාවිතා කරන නිසා සංවිධානගත විධිමත් ආයතනික ව්‍යුහයක්. ඒ කියන්නේ රූපවාහිනී සංස්ථාවේ නම් තියෙන්නේ ඒ නාලිකාවල නේද? ඒ වගේ විශාල ආයතන වලින් තමයි සාමාන්‍යයෙන් මේ රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යන්නේ. හරි. දැන් අපි ගත්තොත් දැන් අපි YouTube නාලිකාව කියලා මේක හරිය සරල තාක්ෂණයක් පාවිච්චි කරනවා. මමම මේක කැමරා කරලා මමම වීඩියෝ කරලා මමම YouTube එකට අප්ලෝඩ් කරලා මේකට මේ ආයතනගත සංවිධානගත ව්‍යුහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර රූපවාහිනිය වගේ මේක හරිය සරලයි. එතකොට රූපවාහිනියම නෑ ඒකට විධිමත් ආයතනික ව්‍යුහයක් ඉන්න ඕන, කැමරා කරුවෝ ඉන්න ඕන, තාක්ෂණ ශිල්පීන් ඉන්න ඕන, වේශ නිරූපණ ශිල්පීන් ඉන්න ඕන. දැන් මේ මගේ වීඩියෝ එකේ නම් වේශ නිරූපණ ශිල්පියත් මම තමයි ඉතින්. හරි. අංගරචන ශිල්පියත් මම තමයි ඉතින්. කැමරා ශිල්පියත් මම තමයි ඉතින්. නිවේදක ශිල්පියත් මම තමයි. හරි. සංස්කරණය කරන්නේත් මම තමයි. එහෙමනේ තියෙන්නේ. හැබැයි රූපවාහිනිය එහෙම නෑ සංස්කරණය කරන්න වෙන කෙනෙක්, නිවේදකයා වෙන කෙනෙක්, මේකප් කරන්න තව කෙනෙක්. හරි. පසුතල හදන්න තව කෙනෙක්, ලයිට් සකස් කරන්න තව කෙනෙක්. හරි. තිර පිටපත ලියන්න තව කෙනෙක්. අපේ පන්තියේ එහෙම නෑනේ තිර පිටපත ලියන්නේ මමනේ. නේද? හරි. ඒකට කියන විධිමත් ආයතනික සංවිධාන ව්‍යුහයක් තියෙනවා කියලා රූපවාහිනිය. ඊළඟ ලියන්න. පෞද්ගලික 6 වෙනි එක පෞද්ගලික ගෘහස්ත සමීපතාවයක් ඇත. පෞද්ගලික ගෘහස්ත සමීපතාවයක් ඇත. පෞද්ගලික ගෘහස්ත සමීපතාවයක් ඇත. පෞද්ගලික ගෘහස්ත සමීපතාවයක් ඇත. හරි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පෞද්ගලික අභිමතයේ පරිදි තමයි ටීවී එක බලන්නේ. හරි සමහර කට්ටිය සිරසට තමයි කැමති. සමහර කට්ටිය හිරු, සමහර කට්ටිය දෙරණ, සමහර කට්ටිය ස්වර්ණවාහිනී. එහෙම තියෙනවනේ පෞද්ගලික ගෘහස්ත. දැන් ගොඩක් වෙලාවට මේක ගෘහස්ත තියෙන මාධ්‍යයක් කියලා. ගෘහෝපකරණ ටීවී කියන්නේ. යම් තැන්වල වෙළඳසැල් වල හරි මොන හරි ආයතන වල ටීවී එක තියෙනවා තමයි. නමුත් ඒක ප්‍රධාන වශයෙන්ම ගෘහෝපකරණයක් නේ. ගෙදරක පාවිච්චි කරන එකක් නේ. නේද? අවසාන එක විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍ය. ඒක ගුවන් විදුලියෙත් තිබුණා. විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍ය. විවිධ අන්තර්ගතයන් යුතු මාධ්‍ය. හරි. ඊට පස්සේ ලියන්න දරුවනේ 27 වෙනි ප්‍රශ්නය බලමු අපි පිටුව 6 සිනමා මාධ්‍යයේ ලක්ෂණ නම් කරන්න කියන එක තමයි ප්‍රශ්න. සිනමා මාධ්‍යයේ ලක්ෂණ. 1 විශාල තිරයක් භාවිතා වේ. ඔවා තමයි ඉතින් ලක්ෂණ අපිට පේන ලක්ෂණ මේ හරිද අපිට ලියා ගන්න බැරුණාට. හරිද? විශාල තිරයක් භාවිතා වේ. විශාල තිරයක් භාවිතා වේ. 2 අඳුර සමග මුසු මාධ්‍යයකි. 2 අඳුර සමග මුසු මාධ්‍යයකි. අඳුර සමග මුසු මාධ්‍යයකි. ඒ කියන්නේ දැන් චිත්‍රපටිය බලන නම් ශාලාව අඳුර කරන්න ඕනේ. ඒක ලක්ෂණයක් නේ. නැත්තම් ඒක සිනමාවේ හරියන්නේ නැහැ. ලයිට් ඔක්කොම දාගෙන සිනමා ශාලාවක චිත්‍රපටියක් බලන්නේ නැහැ. ඒකට අපි කියන අඳුර සමග මුසු මාධ්‍යයක් කියලා. ඊළඟට 3 පූර්ණ වෘත්තාන්තමය මාධ්‍යයකි.
පූර්ණ වෘතාන්තමේ වයන්න වෘතාන්තයක්. ඒ කියන්නේ කතාවක්. පූර්ණ වෘතාන්තමේ මාධ්‍යය. පූර්ණ වෘතාන්තමේ මාධ්‍යය. 4 සංදේශය නිශ්චිත කාලයක් සහිතය. සංදේශය නිශ්චිත කාලයක් සහිතය. සංදේශය නිශ්චිත කාලයක් සහිතය. හරි. ඒ කියන්නේ කාලයක් තියෙනවනේ චිත්‍රපටයේ 2යි දිහට පටන් ගත්තාම 3 4යි දිය වගේ විදිහ ඉවර වෙනවා. පැය 2යි. පැය 2කමාරයි. එමනේ සාමාන්‍යයෙන් අපේ රටේ චිත්‍රපට. ඉංග්‍රීසි එකක් නම් පැය 3ක් වගේ තියෙනවා. හරි. එතකොට ඒවට කියනවා නිශ්චිත කාලයක් තියෙනවා කියලා සංදේශයට. ඊළඟට පෞද්ගලික අභිමතයේ පරිදි නරඹන මාධ්‍ය. පෞද්ගලික අභිමතයේ පරිදි නරඹන මාධ්‍ය. පෞද්ගලික අභිමතයේ පරිදි නරඹන මාධ්‍ය. තව ලියගන්න පුතා. ප්‍රබල කලා මාධ්‍යකි. ප්‍රබල කලා මාධ්‍යකි. හරි. ඒ කියන්නේ කලා නිර්මාණිතා ප්‍රබලව ඉදිරිපත් කරන මාධ්‍යයක් තමයි කලා නිර්මාණිතා ප්‍රබලව ඉදිරිපත් කරන මාධ්‍යයක් තමයි මේ සිනමාව කියන්නේ. ඒකේ එසා ඒකට අපි කියනවා ඒ කියන්නේ කෙලින්ම කලා මාධ්‍යයන්ද රූපවාහිනී කලා මාධ්‍යයක් නෙවෙයිනේ. ඒ රූපවාහිනී කලා අංගක් තියෙනවා කලා නැති ඒවාක් තියෙනවා. ප්‍රවෘත්ති කලා නෙමෙයි ටෙලිනාට්‍ය කලා. ගුවන්විදුලියේ ගීත කලා නිවුස් කලා නෙමෙයි. හැබැයි චිත්‍රපටි වල නිවුස් නෑනේ. හරි. චිත්‍රපටි වල තියෙන්නේ ඔක්කොම කලාම තමයි. කතාව, ගීත, සංගීතය, දෙබස් නේ නාට්‍යානුසාරය ওই ටික තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා ප්‍රබල කලා මාධ්‍යයක් කියලා. හරි. ඊට පස්සේ දරුවනේ 28 වෙනි ප්‍රශ්නයට අපි යමු. තව ප්‍රශ්න කීපයක් දිනේ නේද? පුවත්පත් මාධ්‍යයේ ලක්ෂණ නම් කරන්න. 1 මුද්‍රිත මාධ්‍ය. 1 මුද්‍රිත මාධ්‍ය. මේ පුවත්පත් මාධ්‍ය ලක්ෂණ තියෙන මේවා ලේසි ඔයගොල්ලෝ. 2 දිනපතා හෝ සතිපතා නිකුත් වේ. 2 දිනපතා හෝ සතිපතා නිකුත් වේ. දිනපතා හෝ සතිපතා නිකුත් වේ. 3 භාවිතයට සාක්ෂරතාව අවශ්‍ය වේ. ලිවීමේ කියවීමේ හැකියාව තියෙන බෙදරුවනේ. භාවිතයට සාක්ෂරතාව අවශ්‍ය වේ. 3 භාවිතයට සාක්ෂරතාව අවශ්‍ය වේ. 4 දෛනික හා කාලීන තොරතුරු වලට ප්‍රමුඛත්වයක් ලබා දී. 4 දෛනික හා කාලීන තොරතුරු වලට ප්‍රමුඛත්වයක් ලබා දී. දෛනික හා කාලීන තොරතුරු වලට ප්‍රමුඛත්වයක් ලබා දී. 5 සරල ආවේනික බස්වහරක් යොදා ගනී. 5 සරල ආවේනික බස්වහරක් යොදා ගනී. සරලයි භාෂාව ඒ වගේම පුවත්පතේ භාෂාව ටිකක් ආවේනිකයිනේ. වෙනස් වචන තියෙනවානේ. ක්‍රියානතුරෙන් තිදෙනෙක් මරු දකි. මරු දකීලු. මරුණා කියන එකට කියන්නේ මරු දකී කියලා. ඒ කියන්නේ මාර්යා දැකලා. හරි. ඒ වුණාට ඒක අදහස් තමයි මරුණා කියන එකනේ. ඒවට කියනවා මේ ආවේනික භාෂාව කියලා නේ. ඊට පස්සේ වරදකරුවන් වූ තිදෙනෙක් ගස්. එහෙමනේ තියෙන්නේ. වරදකරු වෙච්ච තිදෙනෙක් ගස්ලු. ගස් කියන්නේ මොකක්ද? එයා පොල් ගහේ නැගලා. පොල් ගස් නෙමෙයි මොනවාද? එල්ලුම් ගස්. ඒ කියන්නේ මොකද්ද? එයාට මරණ දඬුවම දීලා. එතකොට කියන්නේ තිදෙනෙක් ගස් කියලා කියන්නේ. නේද? තිදෙනෙක් මරු දකි. එහෙමනේ කියන්නේ. ඒකට කියන ආවේනික බස්හාර කියලා. ඊට පස්සේ ඊළඟ කාරණා දෛනිකව හෝ සතිපතා මිලට ගත යුතු මාධ්‍යයකි. දෛනිකව හෝ සතිපතා මිලට ගත යුතු මාධ්‍ය. දෛනිකව හෝ සතිපතා මිලට ගත යුතු මාධ්‍යයකි. හරි. තව එකක් ලියා ගන්න. අවසානයේ සංදේශ වලට ස්ථිර බවක් ලැබේ. සංදේශ වලට ස්ථීර බවක් ලැබේ. සංදේශ වලට ස්ථීර බවක් ලැබේ. දරුවනේ මේ සංදේශ වලට ස්ථිර බවක් ලැබෙනවා. සංදේශ වලට ස්ථිර බවක් ලැබෙනවා කියලා කියන්නේ මේවා යමක් කිව්වට පස්සේ ඒක මේ කිව්වට පස්සේ ඒක ස්ථිරයිනේ. ඒක මේ
වෙනස් කරන්න බැහැනේ. පත්‍රේ ලියලානේ තියෙන්නේ මුද්‍රණය කරලානේ තියෙන්නේ. ඒවට කියනවා සංදේශයට ස්ථිර බව ලැබෙනවා කියලා. හොඳයි ඊට පස්සේ නව මාධ්‍ය තියෙන්නේ. අපි නව මාධ්‍ය ගැන අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. අපි අද ජනමාධ්‍ය ඉවර කරා. ඊට පස්සේ සාම්ප්‍රදායික මාධ්‍ය ඉවර. මේ කඩ කරන්න ඔයගොල්ලන්ට ඒතර ස්ටෙප් පිළිවෙලක් තියෙන්න බෑ. ඒතර සාම්ප්‍රදායික මාධ්‍ය ඉවර කරා. ජනමාධ්‍ය අවසන් කළා. අපි නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඒ දෙක නම් එකම තියෙන නිසා එක දවසින් ඉවර කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අදට නතර කරනවා. ඔයගොල්ලෝ මේවා හොඳින් බලා ගන්න ඕනේ. මේවා පාඩම් කර ගන්න ඕන. හරිද? දැන් මම වැඩිපුර කලින් වීඩියෝ වල ගොඩාක් උපදෙස් දීපු නිසා දැන් වීඩියෝ වල වැඩි විතරයි කරන්නේ. උපදෙස් දෙන්නේ නැහැ. උපදෙස් අඩුවෙන් දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තීරුම් ගන්න ඕන. ඒකක් ගන්න නම් මේ හැම එකක්ම මතක තියාගන්න ඕන. ඒකක් ගන්න නම් හොඳින් වැඩ කරන්න ඕන. ඒකක් ගන්න නම් හොඳින් පාඩම් කරන්න ඕන. ওই ටික අවබෝධ කරගෙන වැඩ කරන්න. හොඳයි එහෙනම් ඔබට සුබ සතියක්. ආයුබෝවන්.